දරුවනේ සියලු දෙනාට මම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආයුබෝවන්. ඒ වගේම මාගේ සිසිර ඇකඩමියට මම ඔයගොල්ලන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද දවසේ 8 වසරේ ඔයගොල්ලෝ වෙනුවෙන් මම සූදානම් කළේ අපි කලින් වීඩියෝවේ සඳහන් කරපු භාග පාඩමේ ඒකේ ඊළඟ කොටස ගැන සාකච්ඡා කරන්න. මේදී භාග බෙදීම පිළිබඳව වැඩිපුර අපි කතා කරනවා. භාගයක යම් සංඛ්‍යාවක පරස්පරය කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලම හඳුනගමු. සංඛ්‍යාවක පරස්පරය කියන්නේ බලන්න මේ නෝට් එක පේනවද කියලා. සංඛ්‍යා දෙකක ගුණිතය එක වේනම් සංඛ්‍යා දෙකක ගුණිතය එක වේනම් ඒ කියන්නේ සංඛ්‍යා දෙකක් ගුණ කරාම උත්තරය එකයි නම් එක් සංඛ්‍යාවක් අනෙක් සංඛ්‍යාවේ පරස්පරය ලෙස හැඳින්වේ. එක් සංඛ්‍යාවක් අනෙක් සංඛ්‍යාවේ පරස්පරය ලෙස හැඳින්වේ. මොකද්ද ඕකෙන් කියන්නේ කියලා අපි බලමු. දැන් මේ බලන්න මම ඉස්සෙල්ලම මේ දැන් දෙකේ පරස්පරය මොකද්ද කියලා බලන්න යන්නේ. උත්තරය එක වෙන්න නම් මේ දෙක ගුණ වෙන්න ඕනේ කීයෙන්ද? දෙකෙන් එක. බලන්න නැද්ද කියලා? දෙවරක් එක 2යි යටත් 2යි. උත්තරය 1යි. එහෙමනම් එක් සංඛ්‍යාවක් අනෙක් සංඛ්‍යාවේ පරස්පරය. ඒ කියන්නේ දෙකේ පරස්පරය දෙකෙන් එකයි දෙකෙන් එකේ පරස්පරය 2යි. දැන් තේරෙනවද? එක් සංඛ්‍යාවක් අනෙක් සංඛ්‍යාවේ පරස්පරය වෙනවා. එහෙනම් දෙකේ පරස්පරය කීයද? දෙකෙන්. බොහොම සරල දෙයක්. ඊළඟට තුනේ පරස්පරය හොයන්න මම මේ 3න් එකෙන් ගුණ කරාමනේ උත්තරය 3 1 3යි බෙදීම 3යි. එතකොට 3 3ෙන් බෙදුවාම එකක් වෙන්නේ. එහෙනම් තුනේ පරස්පරය මොකද්ද? 3න් එක. තුනේ පරස්පරය 3න් එක. ඒ වගේම බලමු 3න් 2 කියන එක මොන සංඛ්‍යාවෙන් ගුණ කරාමද උත්තරය එකක් වෙන්නේ? 2න් 3ෙන් ගුණ කරාම. ඕනනම් 2ට 2 කපලා දානවා 3ට 3 කපලා දානවා උත්තරය එකයි. එහෙම නැත්නම් 2 වරක් 3 6යි 3 වරක් 2 6යි 6 6න් බෙදුවාම උත්තරය එකයි. එහෙමනම් මේ 3න් 2 පරස්පරය වෙන්නේ මොකද්ද? 2න් 3. 3න් 2 පරස්පරය 2න් 3. එහෙනම් බලමු 8න් 3. 8න් 3 එමනම් 3න් 8න් ගුණ කළාම තමයි උත්තරය එකක් එන්නේ. 3 වරක් 8 24යි 8 වරක් 3 24යි. උත්තරය 1යි. එහෙමනම් 8න් 3 පරස්පරය වෙන්නේ 3න් 8. 3න් 8 පරස්පරය වෙන්නේ 8න් 3. 8න් 3 පරස්පරය නම් 3න් 8. දැන් අපිට එකක් පැහැදිලි නේද? මොකද්ද? දැන් මෙතන 3න් 2 මේකේ හරයයි ලවයයි මාරු කරාම පරස්පරය එනවනේ. 3න් 2 පරස්පරය 2න් 3. 8න් 3 පරස්පරය 3න් 8. හරයයි ලවයයි මාරු කරාම එතකොට මේක ඇත්තටම මේකෙත් එහෙම තමයි. මේ 2 කියන්නේ පූර්ණ සංඛ්‍යාව 2 කියන්නේ මේකට යටින් තියෙන්නේ කීයද? 1. ඉතින් මේකෙත් උඩට මාරු කරාම 2න් 1 වෙනවා. එතනත් එහෙම තමයි. අපි බලමු තවදුරටත් කතා කරලා මේක. දැන් අපි බලමු මිශ්‍ර සංඛ්‍යාවක පරස්පරය හොයන්නේ කොහොමද කියලා. ඒතර මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කරන හැටි විෂම භාග මිශ්‍ර සංඛ්‍යා කරන හැටි මේවා අපි පළවෙනි වීඩියෝවේදී සඳහන් කළා. ඒතර ඉස්සෙල්ලම කරන්න ඕනේ මොකද්ද? මේ මිශ්‍ර සංඛ්‍යාව අපි විෂම භාගයක් කරගන්න ඕනේ නේද? ඒතර මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාග කරන හැටි අපි කලින් ඉගෙන තියෙන හින්දා මේකට හරියට 2 දා ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? 2 3ෙන් ගුණ කරලා එකක් එකතු කරනවා. 2 වරක් 3 6යි 6ට එකක් එකතු කරාම 7යි. එහෙනම් දැන් 2කින් 7නේ ආවේ. එහෙනම් එතකොට 3මාරේ පරස්පරය හෙව්වත් එකයි 2කින් 7 පරස්පරය හෙව්වත් එකයි. ඒතර 2කින් 7 පරස්පරය කීයද? 7න් 2යි. පැහැදිලිද? ඒ කියන්නේ 3මාරේ පරස්පරය 7න් 2යි. ඊළඟට 3යි 3න් 1. හරියට 3 දාගත්තා. 3 වරක් 3 9යි 9ට එකක් එකතු කරාම 10යි.
ඒ කියන්නේ 3න් 10 පරස්පරය කීයද 10න් 3. ඒ කියන්නේ මේකේ පරස්පරය 10න් 3. හරි එලාවය මාරු කරාම පරස්පරය ලැබෙනවා කියලා අපි දැන් කලින් කිව්වා. ඊළඟ පහ දාගත්ත හරයට පස්සරක් දෙක 10යි 10ට 3ක් එකතු කළාම 13යි. 2යි 5න් 3 පරස්පරය හෙව්වත් එකයි 5න් 13 පරස්පරය හෙව්වත් එකයි 5න් 13 පරස්පරය කියන්නේ 13න් 5. ඊළඟට 9 දාගත්ත හරයට 9ක් එක 9යි 9ට 5ක් එකතු කරාම 14යි. ඒ කියන්නේ මේකේ පරස්පරය මොකද්ද? 9න් 14 පරස්පරය 14න් 9. අපි මේ පරස්පරය ඉගෙන ගත්තේ මොකටද කියලා තව ටිකකින් තේරෙයි. ඒකින්ද අපි බලමු දැන් ඉදිරියට ගිහිල්ලා. ඔව්. දැන් අපි බලමු පූර්ණ භාග සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම ගැන පොඩ්ඩක් කතා කරලා මේක අවබෝධ කරගන්න බලමු. මෙන්න මෙහෙම රූපයක් මගින්. දැන් බලන්න මේක සම්පූර්ණ ඒකකයක්. මේ ඒකකය මම දෙකට බෙදලා එක කෑල්ලක් තමයි මේ පාට කරලා තියෙන්නේ. ඒ කෑල්ල මම පොඩ්ඩක් එළියට අරන් තියෙනවා. ඒ කියන්නේ මේ පාට කරපු කොටස මුළු රූපයෙන් දෙකෙන් එකයි. හරිද? ඊට පස්සේ මම කරන්නේ දැන් අර පාට කරපු කොටසෙන් දෙකෙන් පංගුවක් ගන්නවා. පාට කරපු කොටසෙන් දෙකෙන් පංගුවක් කියන්නේ මුළු රූපයෙන් නම් අපි දන්නවා 4න් 1යි කියලානේ. පාට කරපු කොටසෙන් දෙකෙන් පංගුවක් ගත්තාම ඒක මුළු රූපයෙන් නම් 4න් 1ක් වෙනවා. ඒ කියන්නේ දෙකෙන් එක මේ පාට කරපු කොටස දෙකෙන් එක දෙකට බෙදුවාම උත්තරේ එන්න ඕනේ 4න් 1ක්. දෙකෙන් එක දෙකට බෙදුවාම එන්න ඕනේ උත්තරය 4න් 1ක්. නේද? මේක පොඩ්ඩක් බලමුකෝ. මේක ඇවිල්ලා සම්පූර්ණ රූපයෙන් මේ පාට කරලා තියෙන්නේ 4න් 1ක්. ඊට පස්සේ මම මේක කරන්නේ මේ පාට කරපු කොටස තුනකට බෙදලා එකින් එක කෑල්ලක් පාට කරනවා. පාට කරපු කොටස තුනකට බෙදලා එක කෑල්ලක් පාට කරනවා. ඒ කෑල්ල මුළු රූපයෙන් නම් මේ කෑල්ල මෙතන 3යි මෙතන 3යි මෙතන 3යි මෙතන 3යි. ඒතර 12න් එක පංගුවක් මුළු රූපේ මේ පාට කරපු කෑල්ල මුළු රූපයෙන් නම් කීයක්ද? කොච්චරද? 12න් එකක් වෙනවා. ඒ කියන්නේ මේ 4න් 1 3ට බෙදුවාම උත්තරය 12න් 1. 4න් 1 3ට බෙදුවාම උත්තරය 12න් 1යි කියලා අපිට දැන් මේ රූපෙට අනුව පැහැදිලි. රයිට්. දැන් ආපහු මෙතනට. දෙකෙන් එක දෙකෙන් බෙදුවත් 4න් 1යි. දෙකෙන් එක දෙකෙන් එකෙන් ಗುಣ කරත් 4න් 1යිනේ. දැක්කද? දෙකෙන් එක දෙකෙන් එකෙන් ಗುಣ කරත් 4න් 1ක් උත්තරේට. ඒ කියන්නේ මේ බෙදීම ලකුණ ಗುಣ කිරීම ලකුණ බවට පත් කළාම මේ දෙක කියන එකේ පරස්පරය ගන්න ඕනේ මෙතනට. බෙදීම ಗುಣ කිරීම කරාම මේ දෙක කියන එකේ පරස්පරය දෙකෙන් එක ගත්තාම අපිට උත්තරය අර උත්තරේම ලැබෙනවා. මේක පොඩ බලන්න. 4න් 1 3ෙන් බෙදුවාම 12න් 1යිනේ. එහෙමනම් අපි 12න් 1ක් ලැබෙන්නේ 4න් 1 3න් 1කින් ගුණ කරාමනේ. නේද? ඒ කියන්නේ මේ බෙදීම ලකුණ ගුණ කිරීම ලකුණ බවට පත් කරනකොට මේ බෙදීම ලකුණට දකුණු පැත්තෙන් තියෙන සංඛ්‍යාවේ පරස්පරය ගන්න ඕනේ. තේරුණාද? ඒ කියන්නේ තුනේ පරස්පරය මෙතනින් ලියන්න ඕනේ. ඒකයි අපි අර පරස්පරය ඉගෙන ගන්නේ. ඒක අපි රූප සටහනකින් තහවුරු කරගෙන අපි දැන් පොඩ්ඩක් බලමු ගණන් ටිකක් හදන්න. ඔව්. දැන් අපි දැන් ඉගෙනගත්තු කාරණේ අපි පොඩි ගැටලු කිහිපයක් හදලා බලමු. දැන් බලන්න මෙතන 5න් 1 බෙදන්න තියෙන්නේ 4න්. එහෙනම් මම 5න් මෙතන බෙදීම ಗುಣ කිරීම කරනකොට මේ 4ෙහි පරස්පරය ගත යුතුයි. 4 පරස්පරය කීයද? 4න් 1යි.
එතකොට අපිට උත්තරේ ලැබෙනවා 1 වරක් 1 1යි 5 වරක් 4 20යි. පැහැදිලිද? ඊළඟ එක. 4න් 3 බෙදීම 2. එහෙනම් මම කරන්න ඕනේ මේ බෙදීම ಗುಣ කිරීම බවට පත් වෙනකොට මේ දෙකේ පරස්පරය ගත යුතුයි. දෙකේ පරස්පරය කීයද? 2න් 1යි. එතකොට 3 වරක් 1 3යි 4 වරක් 2 8යි. 8න් 3යි. ඊළඟ එක. 7න් 5. මේ බෙදීම ಗುಣ කිරීම බවට පත් කරනකොට මේ තුනේහි පරස්පරය ගන්න ඕනේ. තුනේහි පරස්පරය කීයද? 3න් 1යි. හරියලා වේ මොකක්වත් සුළු වෙන්නේ නැති ඉඳ 5 වරක් 1 5යි 4 වරක් 3 21යි. මේක ඇවිල්ලා සරලම තුල්ලේ භාගයක්. ඒක ඊට වඩා සුළු කරන්න බෑ ඔය උත්තර තුනම නේද? ඊළඟ එක බලමු. 10න් 9 මේ බෙදීම ಗುಣ කිරීම බවට පත් වෙනකොට මේ පහ පරස්පරේ බවට පත් වෙනවා 5න් 1. එතනත් කැපෙන්නේ නැහැ. 9 වරක් 1 9යි 10 වරක් 5 50. ඊළඟට බලන්න 3 බෙදීම 4න් 1. මේ දීම ಗುಣ කිරීම කළාම මේ 4න් 1 පරස්පරය 4 නේද? 4න් 1 පරස්පරය 4. හරියලා මේ මාරුනම 4 උඩට එනවා 1 යටට එනවා. ඒක යටට එනවා. ඒක ප්‍රශ්නයක් නෑනේ. රයිට්. 3 වරක් 4 12යි. 12 එකෙන් බෙදන්න තියෙන්නේ 12. ඊළඟ ගාන 2 ಗುಣ කිරීම 5න් 2 පරස්පරය වෙනවා 2න් 5. හරිද? ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් 2 වරක් 5 10යි 10 2න් බෙදුවාම කියලා එහෙම ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දෙකට මේ දෙක කපලා දාලා උත්තරේ 1 වරක් 5 කීයද? 5යි. එහෙම ගත්තාම ලේසි නේ. පියවරත් අඩු. ඊළඟට මෙතන 4 බෙදීම ಗುಣ කිරීම කළා. 2න් 1 පරස්පරය මොකද්ද? 2න් 1 පරස්පරය 1න් 2. ඒ කියන්නේ 4 වරක් 2 8යි උත්තරේ. 8 එකෙන් බෙදුවාම 8යි. ඊළඟට 15 ಗುಣ කිරීම. 5න් 3 පරස්පරය 3න් 5යි. 5න් 3 පරස්පරය 3න් 5යි. එතකොට 15 75 3න් බෙදුවාම 25යි. එහෙම නැත්නම් මෙහෙම ගත්තේ. මේ 3න් කපනවා මේ හරේ තියෙන 3 ලවේ තියෙන 15ත් එක 3 ඒවා 5යි කියලා. එතන උත්තරේ එනවා 5 5 25. එතන සුළු කිරීම කරලා ගන්න. එතකොට බලන්න ළමයි මේ බෙදනකොට මොකද කරන්නේ? අර බෙදෙන සංඛ්‍යාවේ පරස්පරය අරගන්න ඕනේ ಗುಣ කිරීම ලකුණ. එතනින් බෙදීම වෙනකොට ಗುಣ කිරීම දාගන්න. දැන් අපි බලමු ඊළඟට භාග සංඛ්‍යාවකින් බෙදීම. භාගයකින් බෙදීම. ඉතින් එතනදිත් අපිට පුළුවන් මේ බෙදීම ලකුණ ಗುಣ කිරීම ලකුණ බවට පත් කරගන්න. දැන් බලමු 2න් 1. බෙදීම ಗುಣ කිරීම බවට පත් වෙනකොට මේ 4න් 1හි පරස්පරය කීයද? 4න් 1 පරස්පරය වෙන්නේ 1න් 4 නේද? ඊට පස්සේ අපිට පුළුවන් මෙහෙම කරන්න 1 වරක් 4 4යි 2 වරක් 1 2යි. ඒ කියන්නේ උත්තරය 2යි. 4 2ෙන් බෙදුවා. එහෙම නැත්නම් මෙතන බලන්න මෙහෙම කපන්නත් පුළුවන්. මේ දෙකට මේ 4 කැපුවාම 2යිනේ. ඒතර කෙලින්ම උත්තරේ එනවා. දැන් මේක බලන්න 8න් 3 බෙදීම ලකුණ අපි ಗುಣ කිරීම බවට පත් වෙනකොට මේ 4න් 3 කියන එකේ පරස්පරය මොකද්ද? 3න් 4. හරිද? එතකොට අපිට පුළුවන් 3 වරක් 4 12යි 8 වරක් 3 24යි 24න් 12යි කියලා ගන්න උත්තරේ. හරි? මේක ක්‍රමයක්. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා මේ හරය සහ ලවය දෙකම 12න් බෙදන්න. එතන මෙතන බෙදීම 12 මෙතනත් බෙදීම 12. එතකොට 12 12න් බෙදුවාම 1යි 24 12න් බෙදුවාම 2යි. එහෙම නැත්නම් මෙහෙම කපන්නත් පුළුවන්. 12 ඒවත් 2යි.
දැන් මේක බලන්න ආපහු සැරයක් මෙහෙම. මේකම අපි ගමු මෙතනට. 8න් 3 ගුණ කිරීම 3න් 4නේ තියෙන්නේ. අපිට මෙහෙම කපන්න පුළුවන් දැන්. ගුණ කිරීම ලකුණ තියෙදි බෙදීම ලකුණ තියෙදි එහෙම කපන්න බෑ. ගුණ කිරීම ලකුණ තියෙදි හරේ ලවෙයි 3 ඒවා 3ට 1යි 4 ඒවා 8ට තියෙනවා 2ක් 4ට 4 ඒවා 1යි 8ට 4 ඒවා 2යි. දැන් උත්තරේ එක් වරක් 1යි දෙවරක් 1 2යි. අර ගානට උත්තරේ අපිට මේ විදිහට හරේ ලවේ තියෙන සංඛ්‍යා කපලා බෙදලා ගන්න පුළුවන්. මේකත් අපි ක්‍රම දෙකෙන්ම හදමු. 16න් 15 ගුණ කිරීම කළාම මේ 4න් 3හි පරස්පරය කීයද? 4න් 3 පරස්පරය කීයද? 3න් 4. දැන් අපි මේක කපන්න නැතුව පළසරක් 4 60යි 16 වරක් 3 48යි කියලා ගන්න පුළුවන් නේ. 16 වරක් 3 48. එතකොට මේක බෙදෙනවා කීයෙන්ද? 12ව තියෙනවා 5ක් 12ව තියෙනවා 4ක්. එතකොට 4න් 5ක් අපිට ලැබෙනවා. 4න් 5 නැවත අපිට සිද්ධ වෙනවා විෂම භාගයක්නේ. මේ 4න් 5 කියන උත්තරය අවසාන උත්තරයක් හැටියට තියන්න බෑ ඉරි දෙක ගහලා විෂම භාගයක්. එහෙනම් ඒක අපිට සිද්ධ වෙනවා මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරගන්න. 4න් බෙදුවාම 5ට 4 ඒවා කීයක් තියෙනවද? 1යි. 5ට 4 ඒවා 1යි. පූර්ණ සංඛ්‍යාව 1. ඒ කියන්නේ 4 වරක් 1 4යි. ඒ 4ට එකක් එකතු වුණාම තමයි 5 ලැබෙන්නේ. 5 4න් බෙදුවාම 1යි. එකක් ඉතුරුයි. ඒ ඉතුරු එක තමයි අපි මේ 4න් 1 කියලා දාන්නේ. අනිත් පැත්තට අපි විෂම භාගයක් කරන්න ගියොත් 4 දැම්ම යටට 4 වරක් 1 4යි. එකට එකක් එකතු කළාම 5යි. ඒ දෙපැත්තටම අපිට බලත හැකියි. දැන් නැවත අපි මේක පොඩ්ඩක් බලමු මෙහෙම. 16න් 15 ගුණ කිරීම 3න් 4නේ තියෙන්නේ. මේක අපිට සුරු කරන්න පුළුවන් මෙහෙම. මේ 3ට 3 ඒවා 1යි 15ට 3 ඒවා 5යි කියලා එතන හරයයි ලවයයි බෙදා ගන්න පුළුවන් 3ෙන්. ඊළඟ මේ හරයයි ලවයයි අපිට බෙදා ගන්න පුළුවන් 4ෙන්. 4 ඒවා 1යි 4ට 16ට 4 ඒවා 4යි. දැන් අපිට ලැබෙනවා මේකෙදි මොකද්ද? 5 හරක් 1 5ක් උඩට එනවා. 4 වරක් 1 4ක් යටට එනවා. ඊට පස්සේ මේක අපි විෂම භාගයේ මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස ගත්තොත් අර උත්තරය 1යි 4න් 1 අපිට නැවත ලැබෙනවා. ඒතර අපිට ක්‍රම දෙකක් තියෙනවා නේද? මෙහෙම කපලා ගන්න එක ඇත්තටම දැන් ලොකු පාඩ ඔයගොල්ලෝ දැන් එනවනේ 8න් 9ට එනවා 9න් 10ට 11ට යනවා. එතකොට ඒ ළමයි කවදාකවත් අර මේ දෙකව ගුණ කරලා ඔහොම ලියාගෙන ඊට පස්සේ එහෙම නෙමෙයි. ඒගොල්ලෝ මෙතනදී මේ විදිහට හරේලාවේ සංඛ්‍යා කපලා තමයි ඒගොල්ලෝ උත්තරේ ඉක්මනට ගන්නෙ. හරි දැන් තේරුණාද? දැන් බලමු මේ ගණන් ටික. 11න් 10. මේ බෙදීම ගුණ කිරීම කළාම 11න් 1 1න් 11 වෙනවා. 1න් 11 වෙනවා. එතකොට මේ 11ට 11 ඒවා එකක් කියලා කැපිලා යනවා. උත්තරය 10 වරක් 1 10යි. 1 වරක් 1 1යි යටට. 10 එකෙන් බෙදුවාම 10යි. දෙකද ලේසි නේද? ලොකු සංඛ්‍යා එන්නේත් නැහැ එතකොට. ඊළඟට බලන්න මේක 7න් 12 මේ බෙදීම ගුණ කිරීම කරගෙන මේ 7න් 3 පරස්පරය ගන්න. 7න් 3 පරස්පරය කීයද? 3න් 7. මේකත් අපි 12 7 84යි එහෙම ගන්න නැතුව මේ 7ට 7 ඒවා 1යි කියලා 7ට 7 ඒවා 1යි කියලා 7න් බෙදලා දැම්ම. ඊළඟ 3න් බෙදලා 3ට 3 ඒවා 1යි 12ට 3 ඒවා 4යි. හරය ලවය. 4 වරක් 1 4යි 1 වරක් 1 1යි යටට. 4 එකෙන් බෙදුවාම 4. දෙක. ලේසි නේද? 8න් 7 මේ බෙදීම ගුණ කිරීම කළාම 10න් 7 අපිට 7න් 10 බවට පත් වෙනවා. 7න් 10 වෙනවා. දැන් මෙතන මොනවද කැපෙන්නේ? මේ 7ට මේ 7 කැපෙනවා 7 ඒවා 1යි. ඊළඟට මේ 8යි 10යි කැපෙනවා නේද? කීයෙන්ද? 2කින්.
දෙකේවා 4යි දෙකේවා 5යි. මේ ලියනකොට චුට්ටක් බලන්න. මම මේ 8 දෙකෙන් කපලා 4යි කියලා ලිව්වේ මේ 8ට යටින්. 10ට දෙකේවා 5යි කියලා ලිව්වේ මේ 10ට උඩින්. ඒක ඔයගොල්ලෝ මේ 5 මෙතන ලියන්න පුරුදු වෙන්න. මෙහෙන් ලියන්න එපා. එතකොට නිකන් මෙහෙන් ලිව්වොත් 105 වගේ පේනවනේ. තේරෙනවද? මෙතන 5 ඉලක්කම ලියු. ඒකින්ද මේ ලියන හැටි ඒ සියල්ල අපි ඉගෙන ගන්න ඕනේ. නිවැරදිව හදන්න. එක්වරක් 5 5යි, හතර වරක් 1 4යි, 4න් 5යි ලැබුණේ. ඒ කියන්නේ අතනත් 4න් 5 1යි 4න් 1 නේ ආයේ මෙතනත් එන්නේ 1යි 4න් 1යි. හරිනේ? ඊළඟට 8න් 3 බෙදීම ගුණ කිරීම කරා. දැන් මේ 5න් 2 පරස්පරය ගන්නවා. 5න් 2 පරස්පරය වෙන්නේ 2න් 5යි. මේකේ හරේලාවේ කැපෙනවද? මේ 2න් බෙදෙන සංඛ්‍යා එකක්වත් නැහැ. මෙතන හරි තිබ්බොත් කපන්න පුළුවන්. 8න් බෙදෙන සංඛ්‍යාවක් නැහැ නේද උඩ? කියන 8 2න් 4න් මොනවාක් කැපෙන්නේ. එහෙනම් අපිට සිද්ධ වෙනවා 3 වරක් 15 උඩට ගන්නත් 8 වරක් 2 16 8ට ගන්නත්. එහෙම ගත්තත් බලන්න අතන කැපුන්නේ නැති හින්දා මෙතනත් ඒක අයි මීට වඩා සුළු වෙන්නේ නෑ. 16න් 15 තමයි උත්තරේ. දැන් බලන්න ගණන් විශාල ප්‍රමාණයක් අපි දැන් හැදුවා. අපි බලමු තවත් ඉදිරියට ගිහිල්ලා. මේ භාග බෙදීම කරගෙන යනකොට අපිට ඒ භාග ගණන් වල බෙදීමේදී විෂම මේ මිශ්‍ර සංඛ්‍යා තිබ්බොත් ඒක අනිවාර්යෙන් විෂම භාගයක් කරගන්නවා. ඒක බෙදීමේදී නෙමෙයි ගුණ කිරීම වලදීත් අපි ඒක කරන්න ඕනේ. මිශ්‍ර සංඛ්‍යා තිබ්බොත් අනිවාර්යෙන් විෂම භාග කරගෙන හදන එක අපිට පහසුයි. බලන්න දැන් මෙතන 3 බෙදීම එකමාර 1යි 2න් 1 විෂම භාගයක් කරාම කොහොමද එන්නේ? 2 යටට 2 1න් ගුණ කරලා එකක් එකතු කරන්න ඕනේ. ඒතර දෙවරක් 1 2යි. ඒ දෙකට එකක් එකතු කරාම 3යි. ඔන්නෝම එන්නේ 3 ගුණ කිරීම 2න් 3 බෙදීම 2න් 3. ඊළඟට දැන් අපිට පුළුවන් මේ බෙදීම ගුණ කිරීමක් කරන්න. බෙදීම ගුණ කිරීම කරනකොට අපි දන්නවා මෙන්න මේ 2න් 3 කියන එකේ පරස්පරය ගන්න ඕනේ. 2න් 3 කියන එකේ පරස්පරය කීයද? ඈ මට hina වෙන්නත් අමතක වෙන උගන්නන වෙලාවට තරහ වෙන්න එපා. 2න් 3 කියන එකේ පරස්පරය කීයද? 3න් 2. මේ 3ට මේ 3 කැපිලා යනවා. එතකොට 1 වරක් 2 2යි නේද උත්තරේ? දැක්කද? ඊළඟට 7 බෙදීම. දැන් අපි 1යි 8න් 1 විෂම භාගයක් කරගන්නවා. 8 හරයට දාගත්තා. 8 වරක් 1 8යි. ඒ 8ට එකක් එකතු කරාම කීයද? 9. ඊළඟට මම කරන්න ඕනේ මොකද්ද? මේ බෙදීම ගුණ කිරීම කරන්න ඕනේ දැන්. කරලා මේ 8න් 9 කියන එකේ පරස්පරය ගන්න. 8න් 9 පරස්පරය කීයද? 9න් 8යි. 9න් 8යි නේ. 8න් 9 පරස්පරය 9න් 8යි. එතකොට 7 ගුණ කිරීම 8න් 9 පරස්පරය 9න් 8යි. මම මේ පොඩ්ඩක් මෙහාට කරලා ලිව්වේ. දැන් ඉඩ මදි වේගෙන යනවා වගේ ගන්න හදන්න. හරේලාවේ කැපෙන්නේ නැහැ නේද? 4ක් 8 56 බෙදීම 9යි. 56 බෙදීම 9 කියන්නේ විෂම භාගයක්. අපි මේක මිශ්‍ර සංඛ්‍යාවකට හරවන්න ඕන. මිශ්‍ර සංඛ්‍යාවකට හැරෙව්වොත් මට කියන්න 56ට 9ව කීයක් තියෙනවද? 9 වරක් 5 45යි. 9 වරක් 6 54යි නේද? 6ක් තියෙනවා. 9 වරක් 6 54යි. ඉතුරු 2යි. ඒ ඉතුරු 2 අපි මෙතනට ඔහම දානවා. 6යි 9න් 2 නේද? ඊළඟට මේ ගාන බලමු. මේ ගානේ 18 බෙදීම විෂම භාග කරගමු. 1.25න් 2 කියන මිශ්‍ර සංඛ්‍යාව.
25 යටට දාගත්තා. හරියට 25 වරක් එක 25යි 25ට දෙකක් එකතු කළාම 27යි. ඊළඟට මම මොකද කරන්න ඕනේ? බෙදීම ಗುಣ කිරීම කරලා මේ 25න් 7 පරස්පරය ගන්න ඕනේ. 25න් 27 කියන එකේ 27න් 25 කියලා. ඔයාලන්ට පේනවද දැන් මේක කැපෙනවා කියලා? කීයෙන්ද? 9 වරක් කරේ මේ දෙකම තියෙනවානේ. එහෙනම් 9 2යි 9 3යි කියලා අපිට කපන්න පුළුවන්. එතකොට එනවා 25 සරත් 2 50යි බෙදීම හරයට තියෙන්නේ 3. එතකොට 50 බෙදීම 3 කියන්නේ 53න් බෙදුවාම 50ට 3 ඒවා කීයක් තියෙනවද? අපිට බැරි නම් මේ 50 බෙදීම 3 කියන එක මෙහෙම බෙදලා බලන්න පැත්තක. 5ට 3 ඒවා එකක් 3යි ඉතුරු 2යි නේද? ඊළඟට මේ බිඳුව ගත්තා 20ට 3 වරක් 6 18යි ඉතුරු 2යි. ඒ කියන්නේ 53න් බෙදුවාම උත්තරේ 16යි. පූර්ණ සංඛ්‍යාව 16යි. ඉතුරු දෙක ලියන්නේ මේ මෙතනින් නේද? 3 වරක් 16 48යි 48ට දෙකක් එකතු කළාම 50යි. ඔය විදිහට අපිට පුළුවන් ඒ විෂම භාගය මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස ලියන්න. අපිට ඒක හිතෙන් අර 50ට 3 හොයාගන්න බැරි නම් ඒක බෙදලා හරි බලන්න පැත්තකට. කීයක් ඉතුරු වෙනවද කියලාත් බලන්න. ඊළඟට මෙතන. දැන් මෙතන විෂම භාග කරන්න තිබ්බේ මෙතන නම් මේ දකුණු පැත්තේ බෙදීම ලකුණට දකුණු පැත්තේ දැන් බෙදීම ලකුණට වම් පැත්තේ අපිට ඒත් විෂම භාග කරගන්න වෙනවනේ. එහෙනම් අපි කරමු බලන්න. 5 පස්සරක් එක 5යි 2යි 7යි. බෙදීම 14. කොහොමනේ ආවේද? එතකොට දැන් මම ගුණ කිරීම කළාම මෙතන 5න් 7 මුකුත් වෙන්නේ නැහැ. මේ බෙදීම ලකුණ ගුණ කිරීම ලකුණ කරාම මේ 14 කියන එකේ පරස්පරය ගන්න ඕනේ. 14 කියන එකේ පරස්පරය ඇවිල්ලා 14න් 1යි. බෙදීම ගුණ කිරීම කරාම මේ 14 පරස්පරය මෙතනට ගන්න ඕනේ. ඉගෙනුවනේ 14 පරස්පරය ගන්න හැටි. right. දැන් මෙහෙම ගුණ කරන්නේ නැතුව අපි මේ හරේ ලැබෙ බෙදෙන සංඛ්‍යා තියෙන හින්දා 7 ඒවා 1යි 7 ඒවා 2යි කියලා කපනවා. ඒතකොට කෙලින්ම උත්තරේ එක්වරක් එකක් උඩට එනවා. 5 වරක් 2 10ක් යටට එනවා. සම්පූර්ණ සරලම භාගයක් සරලම තුල්‍ය භාගයක් අපිට ලබා ගන්න පුළුවන් එකපාරම. ඊළඟ ගාන පස්වෙනි ගාන. 6 වරක් විෂම භාග කරගමු නේ. 6 වරක් 30යි 5යි 35යි. බෙදීම 21. ඒ කියන්නේ 35 බෙදීම 6 ගුණ කිරීම බවට බෙදීම ගුණ කිරීම බවට පත් වෙනකොට මේ 21 කියන එකේ පරස්පරය ගන්න ඕනේ 21න් 1යි. 4 පරස්පරය 4න් 1යි වගේ 21 පරස්පරය 21න් 1යි. බලන්න හොඳට කැපෙනවද කියලා. මේ දෙක කැපෙනව නේද කීයෙන්? කීවර චක්‍රෙද තියෙන්නේ? 35 සහ 21. 4 චක්‍රේ තියෙනවා. 7 ඒවා 3යි 7 ඒවා 5යි. අය නම් කැපෙන්නේ. පස්සරක් එක 5යි යට එනවා 6 වරක් 3 18ක්. පස්සරක් එක 5යි 6 වරක් 3 හරය දෙගුණ 18. 18න් 5 තමයි සරලම තුල්‍ය භාගය. අවසාන එක. 5න් 3 බෙදීම මෙන්න මේක විෂම භාග කරගන්න. 5 දාගත්ත හරයට. දැන් මොකද වෙන්නේ? 5 වරක් 2 10යි 10ට දෙකක් එකතු කරාම 12. හරි. මම මෙතනින් සමාන ලකුණු දාලා ලියන්නම්. 5න් 3 ලිව්වා. බෙදීම ලකුණ ගුණ කිරීම ලකුණ බවට පත් කරා. එතකොට මේ 5න් 12 පරස්පරය තමයි ගන්න ඕනේ. 5න් 12 පරස්පරය මොකද්ද? 12න් 5. හරි. කැපෙනවද? හරය ලාවේ. කැපෙනවා. 5 ඒවා 1යි 5 ඒවා 1යි 5ට 5 ඒවා 1යි 5ට 5 ඒවා 1යි. ඊළඟ මේ දෙකත් කැපෙනවා නේද? 3ට 3 ඒවා 1යි 12ට 3 ඒවා 4යි. 3ට 3 ඒවා 1යි 12ට 3 ඒවා 4යි. එතකොට අපිට එනවා 1 වරක් 1 1යි යටට එනවා 1 වරක් 4 4යි
සරලම තුල්ලේ භාගය අපිට ලැබුණා මෙම ගානට උත්තරේ හැටියට 4න් 1ක්. බලන්න ලස්සන ගණන් ටිකක්. හරි. සමහර ළමයි ඉන්නවා මේ ලොකු පන්ති වලට ගියාම 11 වසරේ ළමයිවත් ඉන්නවනේ ළමයිනේ මේ වගේ පොඩි ගානක් අපිට බෙදා ගන්න බැරුව. හරිම කනගාටුව. ඒ මොකද හේතුව? ඒගොල්ලෝ මේ පොඩි පන්ති වලදී මේවා හරියට අල්ලගෙන නැතිකම. අදට මම උගන්වන ඉස්කෝලවල කලින් උගන්වපු ඉස්කෝලවලත් එහෙම ළමයි ඉන්නවා. ඒකින්ද ඉගෙන ගන්න එක හරියට ඉගෙන ගන්න තිතටම ටික්කෙටම කියලා කියන්නේ මේ විදිහට. ඔව් දැන් අපි චුට්ට වැඩි කරනවා වගේ පේනවා නේද? මොනවද වැඩි කරන්නේ? දැන් අර දැන් තියෙන්නේ මිශ්‍ර සංඛ්‍යාවක් මිශ්‍ර සංඛ්‍යාවකින් බෙදීම. අනේ ඉතින් වැඩි කරාද මම? නෑ නේද? මොකද හිතෙන්නේ? මේ මිශ්‍ර සංඛ්‍යා තියෙන වෙලාවට අපි මොකද කරන්නේ? මේ දෙකම විෂම භාග කරගන්න ඕනේ. තේරෙනවද? ඉතින් මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කරන්න දන්නේ ඉඳ දැන් ඉතින් මේකේ ගේමක් නෑනේ. රයිට් කරගමු. 4 වරක් 2 8යි 8ට එකක් එකතු කරාම 9යි. නේද? බෙදීම ලකුණ හොල්ලන්න බෑ තාම. අපි අර එකත් මිශ්‍රම භාග කරගන්න එපේ. 3. දාගත්ත හරියට. 3 වරක් 2 6යි 6ට දෙකක් එකතු කරාම 8යි. එහෙනම් දැන් අපිට තියෙන්නේ බෙදීමක්. මොකද කරන්න තියෙන්නේ දැන්? මේ බෙදීම අපි ಗುಣ කිරීම ලකුණ බවට පත් කරනවා. පත් කරපු ගමන් මේ 3න් 8 කියන එක 8න් 3 වෙනවා. කරුමේ නේද? කැපෙන්නේ නැහැ නේද? නෑ. එහෙනම් ඉතින් කැපෙන්නේ නැත්නම් අපිට තියෙන්නේ 9 වරක් 3 27යි 8 වරක් 4 32යි කියලා ගන්න. මෙතන කැපෙන්නේ නැහැ කියන්නේ ඉතින් මේකත් ආයේ කැපෙන්නේ නෑ තමයි. හරිද? ඊළඟ ගාන බලන්න. දැන් ලේසි නේද? දැන් ඉතින් ගැටලුවක් නැහැ. දැන් අමාරු නෑ. දැක්කද? ගානට ඇවිල්ලා හරියට ඉගෙන ගත්තා නම් මම උගන්වපු ටික මුලින් ඉඳලා අර පාර්ට් 1 එකයි දැන් පාර්ට් 2 එකේ මේ අන්තිම හරියයි යන්නේ නේ. ඒතර පාර්ට් 1 එකත් හරියට ඉගෙන ගත්තා නම් දැන් මේවා නිකන් ටොයිස් සෙල්ලම් බඩු වගේ. 8 වරක් 7 56යි 56ට 5ක් එකතු කළාම කීයද? 56ට 5ක් එකතු කළාම 61ද? බෙදීම ආයෙ මෙතන 4කට 56යි 56ට 5ක් එකතු කළාම 61යි නේ. හරි. ඔහොම එනවනේ. දැන් ඊළඟට බලන්න 8න් 61 මේ බෙදීම ගුණ කිරීම කළාම මේකේ පරස්පරය ගන්නවා. 61 යටට යනවා 7 උඩට එනවා. දැන් ඒකම ගත්තාම පස්සේ බලන්න දැන් මේ 61ට 61 කැපිලා යනවා. ලස්සනට. බබා වගේ නේ. 1 වරක් 7 7යි 8 වරක් 1 8යි. අන්න අපිට සරලම තුල්ලේ භාගයක් උත්තරයට ලැබුණා 8න් 7යි. ඊළඟ බලන්න මේක. දෙක හරය දෙවරක් 11 22ට එකක් එකතු කළාම 23යි. මෙතන හරය 4 4 වරක් 2 8යි 8 9 10 11යි. 4න් 11යි. ඊළඟට 23 බෙදීම 2 ගුණ කිරීම කරාම මේ 4න් 11 11න් 4 වෙනවානේ. තේරුණා? 11න් කැපෙන්නේ නැහැ නේද? දෙකයි දෙකෙන් කැපෙනවානේ. මේ දෙකේවා 4ට තියෙනවා කීයද? 2ක්. එතකොට 23 ඒවා 2ක් 46යි. යට තියෙන 1 වරක් 11 11යි. ඒතර 46 බෙදීම 11යි. 46ට 11 ඒවා කීයක් තියෙනවද? 46ට 11 ඒවා කීයක් තියෙනවද? 11 ඒවා 4ක් 44යි නේද? 11 ඒවා 4ක් 44යි. ඉතුරු දෙක මේ මෙතනින් දානවා. අවසාන ගානේ. 3න් පංගු. හරිය 3නේ. 3 වරක් 15යි 1යි 16. මෙතන 2න් පංගු. දෙවරක් 2 4යි 1යි 5යි. ඔන්න අපි විෂම භාග කරගත්තා. දැන් අපිට තියෙන්නේ මොකද්ද?
ಗುಣ කිරීම කරලා මේකේ පරස්පරය ගන්න. 2න් 5 පරස්පරය ඇවිල්ලා 5න් 2. හරි? 3න් කැපෙන ඒවත් නැහැ, 5න් කැපෙන ඒවත් නැහැ. එහෙනම් 16 වරක් 32 16 වරක් 2 32යි 3 වරක් 5 15යි කියලා අපිට 16 වරක් 2 32යි 3 වරක් 5 15. ලැබුණේ විෂම භාගයක් නම් අපි මිශ්‍ර සංඛ්‍යාවකට හරවන්න ඕනේ. 32ට 15 ඒවා කීයද? 32ට 15 ඒවා කීයද? 2යි. 32ට 15 ඒවා 2ක් 30යි. ඒ තුරු දෙක මෙතනින් දැම්මොත් උත්තරය 2යි 15න් 2යි. දැන් භාග පිළිබඳ පොඩ්ඩක් තියනවනේ ගැම්ම. එහෙම තේරෙන්නේ නැද්ද ඇඟට නිකන්? නේ? තේරෙන්නේ. බය වුණානේ. බයෙන් දෙපා. හොඳට කියවලා බලන්න. චූටි භාග ගණනක් හදන්න තියෙනවා. පළවෙනි වරකට පස් කියුබ් 3මාරක් ගෙන යන්න පුළුවන් ට්‍රක් රථයකට. ට්‍රක් රථයක් තියෙනවා. ඒකට එක වාරයකට පස් කියුබ් 3මාරක් ගෙන යන්න පුළුවන්. එහෙමනම් පස් කියුබ් 28ක් ගෙන යාමට ගමන් වාර කීයක් යා යුතුද? එකපාරකට පස් කියුබ් 3මාරක් ගෙන යන්න පුළුවන් ට්‍රක් රථයකට පස් කියුබ් 28ක් ගෙන යන්න ගමන් වාර කීයක් යන්න ඕන? කියන්නේ 3මාරක් ගෙනියනවා, තව 3මාරක් ගෙනියනවා, තව 3මාරක් ගෙනියනවා. ඔහොම 28ම ගෙනියන්න කී වාරයක් යන්න ඕනේද? අපි කරන්න ඕනේ මොකද්ද? මේ 28 සම්පූර්ණ පස් ප්‍රමාණය බෙදන්න ඕනේ කීයෙන්ද? 3මාරෙන්. ඒ කියන්නේ 28 බෙදන්න ඕනේ 3මාරෙන්. මේක විෂම භාග කරන්න ඕනේ කියලා දැන් කලින් ඉගෙන ගත්තා. දෙවරක් 3 6යි 1යි 7යි. 2න් 7යි. 2න් 7යි. ඊට පස්සේ අපිට තියෙන්නේ මේකේ පරස්පරය ගන්න 2න් 7 7න් 2යි කියලා. එතකොට අපිට පේනවා නේද මේ 7න් කැපිලා යනවා. 7 ඒවා කීයද? 4යි. ඒතර උත්තරේ 4 වරක් 2 8 වාරයක්. 8 වාරයක් මේ ට්‍රක් එක 8 වාරයක් ගියාම මේ පස් ටික ඔක්කොම අරන් යන්න පුළුවන්. හරි. ඊළඟට බලන්න දෙවෙනි ගාන. බැරල් එක තිබුණු තින්ත ලීටර් 31මාරක්. බැරල් එකක් තියෙනවා ලොකු. ඒ බැරල් එකේ තියෙනවා තින්ත ලීටර් 31මාරක් ලීටර්. ඒක සමාන භාජන 7කට දානවා. එතකොට එක භාජනයක තියෙන තින්ත ප්‍රමාණයනේ අහන්නේ. එහෙනම් අපිට තියෙන්නේ 31මාර බෙදන්න කීයෙන්ද? 7. 31මාර බෙදීම 7. එහෙනම් අපි මේ 31මාර විෂම භාග කරගමු. දෙවරක් 31 62යි. 62ට එකක් එකතු කළාම 63යි. බෙදීම 7. ඊළඟට මොකද කරන්නේ? අර බෙදීම ಗುಣ කිරීම ලකුණ බවට පත් වෙනකොට මේ 7 පරස්පරය ගන්න ඕනේ. 7 පරස්පරය මොකද්ද? 7න් 1යි. දැන් කැපෙනවද? 2න් කැපෙන්නේ නැහැ නේද? 7න් හැබැයි කැපෙනවා. හරියටම තියෙනවා 7 චක්‍රේ 7ක් 9යි. ඒ කියන්නේ අපිට එනවා 9 බෙදීම 2යි. 9 වරක් 1 9යි, දෙවරක් 1 2යි. 9 2න් බෙදුවාම 4මාරයි. 4මාරයි. එහෙනම් මොනවද මේ? එක භාජනයක තියෙන ලීටර් ප්‍රමාණය ලීටර් 4මාරයි. ලීටර් 4මාර ගානේ භාජන 7ක් පිරෙව්වාම ඔක්කොම ලීටර් 31මාරක් තියෙයි. අවසාන එක. සහල් කිලෝග්‍රෑම් 148මාරක් එක පවුලකට කිලෝග්‍රෑම් 8.4න් එක ගානේ දුන්නොත් ඒක පවුල් කීයක් අතරේ බෙදන්න පුළුවන්ද කියලා අහනවා. එක පවුලකට දෙන ප්‍රමාණය 8.4න් එකයි. ඒතර අපි කරන්න ඕනේ 8.4න් එකයි අර පවුලටත් 8.4න් එකයි ඊළඟ පවුලටත් 8.4න් කියන 8.4න් එක ඒවා කීයක් තියනවද කියලා හොයන්න ඕනේ. එහෙනම් අපි කරන්න ඕනේ 148මාර බෙදන්න තියෙනවා 8.4න් එකකින්. ඒකතර අන්තිමට කරේ මිශ්‍ර සංඛ්‍යාවක් තවත් මිශ්‍ර සංඛ්‍යාවකින් බෙදෙන හැටි. මේ දෙකම විෂම භාග කරගන්න ඕනේ. 148 ඒවා දෙකක්. දෙකෙන් ගුණ කරනවා කීයද?
148 දෙකෙන් ගුණ කළාම 296යි. 296 එකයි 297යි. බෙදීම 4 4 වරක් 32යි 1යි 33යි. ඊළඟට 297 බෙදීම 2 මේක ගුණ කිරීම කළාම 34න් 33 33න් 4 බවට පත් වෙනවා. 33න් 4. දැන් අපි මේක සුළු කරමු. 2 4ට තියෙනවා 2ක්. ඊළඟට මේකයි කීයෙන් බෙදෙයිද? අපි නිකන් හිතන් බලන්න. දැන් මෙතනදි පොඩ්ඩක් හිතන්නත් අපි පුරුදු වෙන්න එපේ. එහෙම නැත්නම් 297 දෙකෙන් ගුණ කරලා එන උත්තරේ හොයාගෙන 33න් බෙදන්න. ඊට වඩා හොඳ නැද්ද? දැන් මේක නම් 11න් බෙදෙනවා නේ 33. අපි පොඩ්ඩක් විශ්වාස කරන්න ඕනේ 297ත් 11න් බෙදෙනවා කියලා. එහෙම නැත්නම් මේක 3ෙන් බෙදෙනවා නේද? එහෙනම් අපි පොඩ්ඩක් බලන්න ඕනේ මේක 3ෙන් බෙදෙනවාද කියලා. බලන්න මේක 3ෙන් බෙදෙන බව අපි හොයාගන්න මතකද අර බාධ්‍යතාවය කියලා පාඩමක් ඉගෙන ගත්තා. 3ෙන් බෙදෙන බව හොයාගන්න නම් අපි මේකේ ඉලක්කම් දර්ශකය බලුවා නේද එදා? බලන්න. ඉලක්කම් දර්ශකයන් ඉලක්කම් ටික එකතු කරලා තනි ඉලක්කමක් බවට පත් කරන්න. 2යි 9යි එකතු කරාම 11යි 11යි 7යි එකතු කරාම කීයද? 18යි 18 නැවත ඉලක්කම් දෙක එකතු කරාම 18යි 1යි 8යි 9යි 3ෙන් බෙදෙනවනේ 9. එහෙනම් ඇත්තටම මේ සංඛ්‍යාව 3ෙන් උත් බෙදෙනවා 9ෙන් උත් බෙදෙනවා. ඉලක්කම් දර්ශකේ 9 නාවේ. හැබැයි 9ෙන් බෙදුනට වැඩක් නැහැ. මේක 9ෙන් බෙදෙන්නේ නැහැ නේ 3ෙන් බෙදෙනවා. එහෙනම් අපි බලමු 3ෙන් බෙදලා. 3 11යි 3 9ක් 27යි දෙකක් ඉතුරුයි. ආපහු 27ට 3 9යි. ඊළඟට දැන් ඔන්න අපි 3ෙන් කැපුවා. මේකත් 3ෙන් කැපුවා 11යි මේක 3ෙන් කැපුවා 99. දැන් පේනවද මේ 99 11යි 11න් කැපෙනවා කියලා. 11 ඒවා 1යි 11 ඒවා 9ක් තියෙනවා. දැන් බලන්න හරය තියෙන්නේ එක නේද දෙකේම එක තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම 294 33 ඒවා 9ක් තිබිලා තියෙනවා. අපි දැක්කේ නැහැ එකපාරනේ. හරි කොහොම හරි දැන් උත්තරේ 9 2 18යි. 18යි. ඒ කියන්නේ මොකද මේ? පෞල් ගණන. මේ ආවේ පෞල් ගණන. පෞල් ගණන 18යි. පෞල් 18කට බෙදන්න පුළුවන් කිලෝ 8යි 4න් එක ගානේ. මෙන්න මේ ප්‍රමාණය. හරිද? එහෙමනම් දැන් බලන්න අපි භාග බෙදීම පිළිබඳව අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අවසානයේට අපි මේ වගේ වගන්ති එන ගණන් කීපයකුත් අපි බැලුවා. ඉතින් මේවා හොඳින් අධ්‍යයනය කරන්න. ඔයගොල්ලෝ හැම දෙනෙක්ම යහපත් පුරවැසියන් කරන්නනේ අපි ගුරුවරු වෙන අපි හැමෝගෙම ප්‍රාර්ථනය. ඉතින් ඔයගොල්ලන්ට මම දෙන මේ දේවල් හොඳින් අධ්‍යයනය කරලා හොඳට ඉගෙනගෙන යහපත් පුරවැසියෙක් වෙන එක තමයි කරන්න තියෙන්නේ. රයිට්. එහෙමනම් අලුතෙන් මගේ YouTube නාලිකාවට කවුරු හරි එකතු වෙලා ඉන්නවනම් ඔයගොල්ලන්ගේ තාම අර subscribe button එක රතු පාට තියෙනවා නම් අන්න ඒක ඇඟිල්ලෙන් චුට්ටක් ටච් කරන්න, ඒ subscribe කරන්න. ඊට පස්සේ මේ bell icon එකක් ආවොත් ඒකට click කරලා ඒකේ all දෙන්න. එතකොට මම අලුත් videos මම දාන අලුත් videos තප්පරෙන් ඔයගොල්ලන්ට බලා ගන්න message එකක් එයි phone එකට. එහෙමනම් සියලු දෙනාටම මම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් ගෙදරටලා පරිස්සම් වෙන්න කියලා ඉල්ලීමකුත් කරමින් සියලු දෙනාගේම සමුගන්නවා. ආයුබෝවන්.